සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදිනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්මදේශනා මාලාවේ තවත් දේශනාවක් ශ්‍රවණය කරන්නයි මේ පින්වතුන් දැන් සූදානම් වෙන්නේ. අපි ඊයේ දවසේ පටන් ගත්තා මහාහත්ති පදෝපම සූත්‍රය විස්තර කරන්න. ඊ අපිට කරගන්න පුළුවන් වුණේ ඊයේ දේශනාවේදී මහාහත්ති පදෝපම සූත්‍රයේ ඒ පඨවි ධාතුව ගැන සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරපු කොටස විතරයි. ඉතින් මේ මහාහත්ති පදෝපම සූත්‍රය ටිකක් දීර්ඝයි සහ ටිකක් විස්තර කරන්න ඕනි දේශනාවක් නිසා අපිට දේශනා දෙක තුනකට ගියාට කමක් නැහැ. අපිට මම අර ඔබට පාලි පාඨයත් එක්කම කියමින් ඒ දේශනා විස්තර කරන්නේ. ඔබගේ සිතෙත් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරපු දෙයමයි මේ අපි ඉගෙන ගන්නේ කියන විශ්වාසය ගොඩනගෙන්නත් ඕනේ නිසා. ඉතින් පින්වත්නි, සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දේශනාවේ මහාහත්ති පදෝපම සූත්‍ර දේශනාවේ ඒ පඨවි ධාතුව ගැන මේ විදිහට විස්තර කරලා ඊළඟට විස්තර කරනවා ඊළඟ ධාතු 3 ගැන. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා කතමා චාඋසෝ ආපෝ ධාතු. ආශ්මත්නි, ආපෝ ධාතුව කියන්නේ මොකක්ද? ආපෝ ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා. ආපෝ ධාතුවක් තියෙනවා ආධ්‍යාත්මික ආපෝ ධාතුව, බාහිර ආපෝ ධාතුව කියලා. ආධ්‍යාත්මික ආපෝ ධාතුව කියන්නේ මොකක්ද? යං අජ්ජත්තං පච්චත්තං ආපෝ ආපෝගතං උපාදින්නා. තමාගේ යයි සලකන්නා වූ ආපෝ ආපෝගතං උපාදින්නා. තමාගේ යයි සලකන වැగిරෙන ගලාගෙන යන ස්වභාවයෙන් යුක්ත ඒ යම් දෙයක් ඇද්ද, ඒ වගේම උපාදින්න වූ ආපෝ ආපෝගතං උපාදින්න බැඳී යන්නේ තමාගේ යයි කියන හැඟීමට. එතකොට මෙන්න මේ දෙයක් ඇද්ද, මේකට කියනවා ආධ්‍යාත්මික ආපෝ ධාතුව කියලා. ඒ මොකක්ද? සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන පිත්තං පිත්ත, සිම්හම් සෙම, පුබ්බෝ සරව, ලෝහිතං ලේ, සේදෝ කියලා කියන්නේ දහඩිය, මේදෝ ඒ කියන්නේ තෙල්මන්ද, අස්සු කියලා කියන්නේ කඳුළු, වසා බුරුණු තෙල්, කේලෝ කෙල, සිංහානිකා සොටු, ලසිකා සඳමිතුළු, මුත්තං මුත්‍ර,
මේ තමයි කියනවා ආධ්‍යාත්මික ආපෝ ධාතුවට අයිති දේවල්. මම ඔබට ඊයේ කිව්වා ධාතුව කිව්වහම ඔබ ස්වභාවය කියන අර්ථය තමයි ගන්න ඕනි. එමතුව මේ දැන් ලේ කියවහම ඒ ආපෝ ධාතුව නෙමෙයි ලේ කියලා කියන්නේ. නමුත් ආපෝ ධාතුවට අයිති දෙයක් ලේ කියලා කියන්නේ. වැగిරෙන ස්වභාවයට අයිති දෙයක් ලේ කියලා කියන්නේ. ඒතරම ධාතුව කියන්නේ එහෙනම් අපිට ඒ ස්වභාවයක්න ස්වභාවය අරමුණු වෙන්නේ සිතට. හරි. ස්වභාවය අරමුණු වෙන්නේ සිතට අරමුණු වෙන එකක් ස්වභාවය කියලා කියන්නේ. ඊට පස්සේ දේශනා කරනවා යංවා පණඤ්ඤම්පි කිංචි අජ්ජත්තං පච්චත්තං ආපෝ ආපෝගතං උපාදින්න. අර කියපු දේවල් වලට දේශනා කරපු දේවල් වලට අමතරව තවත් යම් මේ ආධ්‍යාත්මික තමයියි සලකන යම් වැగిරෙන ස්වභාවයේ යම් දෙයක් ඇද්ද ඒ ඔක්කොම ආධ්‍යාත්මික ආපෝ ධාතුවයි කියලා. ඊන් පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා අයං උච්චතාවුසෝ අජ්ජත්තික ආපෝ ධාතු. ආශ්මත්නි ඔය ටික තමයි ආධ්‍යාත්මික ආපෝ ධාතුව. යාචේවකෝපන අජ්ජත්තික ආපෝ ධාතු යාච බාහිර ආපෝ ධාතු ආපෝ ධාතුරේ වේසා. ආධ්‍යාත්මික ආපෝ ධාතුවක් ඇද්ද බාහිර ආපෝ ධාතුවක් ඇද්ද මේ දෙකම එකයි කියනවා. ආපෝ ධාතුව මේ දෙකම එකයි. ආධ්‍යාත්මික බාහිර දෙක. එතකොට මේ මොකක්ද ඒ දේශනා කරන්නේ දෙකම එකයි කියලා. එතකොට මමයයි සලකන මමය කියලා මේ හැඟෙන මේ ආධ්‍යාත්මික ආපෝ ධාතුවට අයිති දේවල් හරි ඒ දේවල්ම තව මොහොතකින් බාහිර. දැන් මගේ මමගේ හිතන් ඉන්න මේ දැන් මේ කියපු ආධ්‍යාත්මික ආපෝ ධාතුරයි දේවල් බාහිරට මේ මුදාහරිනවනේ. අපි දැන් කෙල ටිකක් ගහනවා. එතකොට කෙල ටික ගහපුවම මේක දැන් මගේ මම කියලා හිතන් ඉන්න ඒකනේ දැන් කෙල ආධ්‍යාත්මික ආපෝ ධාතුන් මම කියලා හිතන් ඉන්නේ. ඒතර ඒක අපි එළියට ගහ කෙල විසි කරනවා. ඒ විසි කරාට පස්සේ ඒක ඔන්න බාහිර වෙලා දැන්. හරි. ඊට පස්සේ මම දැන් ඔන්න දැන් ඇක්සිඩන්ට් එකක් වෙලා තුවාල වෙලා ලේ ගලාන යනවා. එතකොට ඒක බාහිර වෙලා. ඒක බාහිර මේ දැන් බාහිර පරිදි. ඊට පස්සේ ආයේ ඒක හොයන්න දැන් මගේ කියලා එහෙම හොයන්න එහෙම එකක් නැහැ. එතකොට බාහිර දේවල් බාහිර ආපෝ ධාතුව මම කියලා ගන්නවා. විටක බාහිර ආපෝ ධාතුව මගේ ශරීරය ඇතුළට ගන්නවා. ඒතර මේ දෙකම එකයි. මේ දෙක වෙනස් කරන්න වෙන් කරන්න බෑ. එකම ආපෝ ධාතුව. හරි. මේ බාහිර තියෙන වතුරනේ අපි බොන්නේ. ඒතර ඒක මගේ ඇතුළට ගත්තට පස්සේ ඒක ඇතුලේ ආධ්‍යාත්මික ආපෝ ධාතුව වෙලා. හරි. සමහර විට අපි අසනීප වුණාට පස්සේ ඔන්න හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා ලේ දෙනවා. හරි. ලේ දුන්නාට පස්සේ දැන් මගේ ශරීරය ඇතුලේ තියෙන ලේ ටික ආධ්‍යාත්මික ආපෝ ධාතුව. දැන් ලේ දෙන්න දැන් ඇවිල්ලා දැන් කට්ට ගහලා ඇතුළට ලේ ටික දෙනකන් එළියේ තියද්දී ඒක බාහිර ආපෝ ධාතුව. ඒක ආධ්‍යාත්මික නෙමෙයි. ඒක බාහිර ආපෝ ධාතුව. හැබැයි ඒක ඇතුළට ගියාට පස්සේ ඒක ආධ්‍යාත්මික වෙලා. ඉතින් මේ ඔක්කොම එකයි. මේවා වෙනස් නෑ. ඒ කියන්නේ වෙනස් නෑ කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ දේශනා කරනවා. ඒක අපිටත් තේරෙනවානේ දැන් මේවල සාමාන්‍ය දල විදිහට හිතුවත් මේවල ලොකු වෙනසක් නෑ කියලා. ඊන් පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා තං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති. මේ ඒ ආපෝ ධාතුව නේතං මම මගේ නොවේ. නේසෝ හමස්මි මම නොවේ. නමේසෝ අත්තාති මගේ ආත්මී නොවේ කියලා. ඒව මේතං යතහභූතං සම්මප්පඤ්ඤාය දට්ඨප්පං. ඒ යථාර්ථය ආපෝ ධාතුවේ යථාර්ථය දියුණු කරපු ප්‍රඥාවෙන් නුවණින් දැකිය යුතුයි කියලා. ඒව මේතං යතහභූතං සම්මප්පඤ්ඤාය දිස්වා. ඒ විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දැකලා ආපෝ ධාතුයා නිබ්බින්දති. ආපෝ ධාතුව කෙරෙහි කලකිරෙනවා කියනවා. අවබෝධයෙන් කලකිරෙනවා කියනවා. එහෙම විදිහට දකිද්දි ආපෝ ධාතුයා චිත්තං විරාජේති. ආපෝ ධාතුව කෙරෙහි සිටී නොයල්මැති වෙනවා කියන අර විදිහට දකිද්දී. ඒ කියන්නේ ආධ්‍යාත්මිකයි බාහිර එකයි
මේ දෙක වෙනස් නෑ මේ දෙක එකයි කියලා දකිද්දි පවා මේකට නොවැල්මක් ඇති වෙනවා කියනවා. කලකිරෙනවා කියනවා මේකට. මේ ආපෝ ධාතුව කෙරෙහි. දැන් මේ කලකිරීමට තවත් උපකාර වෙනවා. ඔන්න ඊළඟට දේශනා කරනවා හෝතිකෝසෝ ආවුසෝ සමයෝ යම් බාහිරා ආපෝ ධාතු පකුප්පති. ආයුෂ්මත්නි සමහර කාලේනවා බාහිර ආපෝ ධාතුව කිපෙනවා. සා ගාමම්පි වහති. ගම් වැහෙනවා කියනවා. ඒ කියන්නේ ගම් වතුර ගලලා ගම් පිටින් යට වෙනවා. නිගමම්පි වහති නියංගම් වැහෙනවා. නගරම්පි වහති නගර වැහිලා යනවා. ජනපදම්පි වහති. ඒ කියන්නේ ජනපද පිටින් වැහිලා නොපෙනී යනවා කියනවා. ඒ කියන්නේ ආපෝ ධාතුව මේ විදිහට මේ බොහෝ කොට මේවා ඔක්කොම වහ ගන්නවා ආපෝ ධාතුවෙන්. ජනපද ප්‍රදේශ මත්තම්පි වහපි. ජනපද ප්‍රදේශ පිටින් වහ ගන්නවා. ඉන් පස්සේ සාරිපුත්ත මහා දේශනා කරනවා හෝතිකෝසෝ ආවුසෝ සමයෝ යං මහා සමුද්දේ යෝජන සතිකානිපි උදකානි ඕගච්ඡanti. යොදුන් සිය ගණන් ජලයේ හිඳෙනවා කියනවා සමහර කාලවල මේ මහා සමුද්‍රේ. යොදුන් සිය ගණන් හිඳෙන කාලේනවා කියනවා. ඒ වගේම ද්වියෝජන සතිකානිපි උදකානි ඕගච්ඡanti. යොදුන් 200 ගණන් හිඳෙනවා කියනවා. යොදුන් 300 ගණන් හිඳෙනවා කියනවා. යොදුන් 400 ගණන් හිඳෙනවා කියනවා. යොදුන් 500 ගණන් හිඳෙනවා කියනවා. යොදුන් 600 ගණන් හිඳෙනවා කියනවා. යොදුන් 700 ගණන් හිඳෙනවා කියනවා. මේ විදිහට මේ මහා සමුද්‍රේ ජලයේ යොදුන් 700 ගණන් මේ විදිහට හිඳීගෙන යනවා කියනවා. හෝතිකෝසෝ ආවුසෝ සමයෝ යම් මහා සමුද්දේ සත්තතාලම්පි උදකං සණ්ඨාති. තල්ගස් 7ක් උසට වතුර ඉතුරු වෙනකන් හිඳෙනවා කියනවා. චතාලම්පි උදකං සණ්ඨාති. සල්ගස් 6ක් උසට ජලය ඉතුරු වෙනකන් හිඳෙනවා කියනවා. පංචතාලම්පි උදකං සණ්ඨාති. තල්ගස් 5ක් උසට, තල්ගස් 4ක් උසට, තල්ගස් 3ක් උසට, තල්ගස් 2ක් උසට, එක තල්ගසක් උසට ජලය හිඳෙන කාලය එනවා කියනවා. සාරිපුත්ත මහ රහතන් දේශනා කරනවා. හෝතිකෝසෝ ආවුසෝ සමයෝ යම් මහා සමුද්දේ සත්ත පෝරිසම්පි උදකං සණ්ඨාති. මිනිස්සුયો 7 දෙනෙකුගේ උසට ජලයේ හිඳෙනකන් එනවා මේ මහා සමුද්‍ර ජලය විරනවා කියනවා. හිඳලා යනවා කියනවා. ච පෝරිසම්පි උදකං සණ්ඨාති. මිනිස්සු 6 දෙනෙකුගේ උසට, ඊට පස්සේ මිනිස්සු 5 දෙනෙකුගේ උසට, මිනිස්සු 4 දෙනෙකුගේ උසට, මිනිස්සු 3 දෙනෙකුගේ උසට, මිනිස්සු දෙන්නෙකුගේ උසට, ඒ වගේම පෝරිසම්පි උදකං සණ්ඨාති. එක මිනිස්සෙකුගේ උසට ජලයේ හිඳෙන කාලේ එනවා කියනවා. හෝතිකෝසෝ ආවුසෝ සමයෝ යම් මහා සමුද්දේ අද්ද පෝරිසම්පි උදකං සණ්ඨාති. මිනිස්සෙකුගේ භාගයක් උසට ජලයේ හිඳෙන කාලේ එනවා කියනවා. ඒ වගේම දේශනා කරනවා කටි මත්තම්පි උදකං සණ්ඨාති. මේ ඉඟටිය ළඟට මේ ජලයේ හිඳෙන කාලය එනවා කියනවා. චන්නු මත්තම්පි උදකං සණ්ඨාති. මේ ධනහිස ළඟට ජලයේ හිඳෙන කාලය එනවා කියනවා. ගොප්පක මත්තම්පි උදකං සණ්ඨාති. මේ ගොප් ඇටේ ළඟට ජලයේ හිඳෙන කාලය එනවා කියනවා. ඒ වගේම හෝතිකෝසෝ ආවුසෝ සමයෝ මහා සමුද්දේ අංගුලි පබ්බතේ මන මත්තම්පි උදකං නස් හෝති. ඒ කියන්නේ ඇඟිලි පුරුකෙන් තෙමා ගන්න වතුර ටිකක් නැති කාල මේ මහා සමුද්‍රේ එහෙමත් වෙනවා කියනවා. මේ මහා සමුද්‍රේ තිබුණු තැන, මහා සමුද්‍රේ තිබුණු ප්‍රදේශවල ඇඟිලි පුරුකෙට තෙමා ගන්න වතුර ටිකක් නැති කාල එනවා කියනවා. ඒ මොකද්ද මේ දේශනා කරන්නේ? මේ මහා විස්තරයක් මේ කරන්නේ. මේ ඔන්න ඒ විස්තර කරන එක ඊළඟට මේ දේශනා කරනවා. මොකටද මේ දේශනා කරන්න කියලා. තස්සාහි නාම ආවුසෝ බාහිරාය ආපෝ ධාතියා තාව මහල්ලිකාය අනිච්චතා පඤ්ඤායිස්සති. ආයුෂ්මත් මේ විදිහට මේ මහා වෙච්චි ගොඩාක් වෙච්චි මේ බාහිර ආපෝ ධාතුව මේ විදිහට අනිත්‍යයි කියනවා. මේ අනිත්‍යලා යනවා කියනවා. අනිත්‍ය බව පැනවෙනවා කියනවා. මේ විදිහට මේ මහා ගොඩක් වෙච්ච මේ බාහිර ආපෝ ධාතුවේ අනිත්‍ය පැනවෙනවා කියනවා. ඒ වගේම ක්ෂය වීම පැනවෙනවා කියනවා. වැය වීම පැනවෙනවා කියනවා. වෙනස් වීම පැනවෙනවා කියනවා මේ විදිහට. ඊට පස්සේ මේ සාරිපුත්ත මහ රහතන් දේශනා කරනවා ඉතින් ආයුෂ්මත්නි මේ චූටි මේ පොඩ්ඩක් වෙච්ච චුට්ටක් වෙච්ච මේකට ගැන බැඳිලා මම කියලා මගේ කියන බැඳිලා ඇති වැඩේ මොකද්ද කියලා මේ අහන්නේ.
හරි මේ විදිහට බැඳලා ඇති වැඩේ මොකද්ද කියලා අහන්නේ. ඉතින් මේ විදිහට අර ඉස්සල්ලා වගේම පඨවි ධාතුවේ වගේම මේ සාරිපුත්ත මහ රහතන් මේකෙදි දේශනා කරනවා අර මේ විදිහට දැන් ඔන්න යම්කිසි කෙනෙක් බැන්නොත් භික්ෂුවට යම්කිසි කෙනෙක් බැන්නොත් ඒ භික්ෂුව හිතන්නේ මේ විදිහට ඊට පස්සේ අතින් පයින් ගැහුවොත් කැට කැමිලි තුලින් ගැහුවොත් දඩුම් ගුරු වලින් ගැහුවොත් මේ විදිහට හිතන්නේ කියලා අර කකුචූප මේ උපමාවත් අරගෙන මේ ආපෝ ධාතුවටත් දේශනා කරන මේ විදිහටම. හරි. ඒතර මේ විදිහට කල්පනා කරද්දී භික්ෂුවගේ හිත අර ධාතු මනසිකාරයේ තමයි පිහිටන්නේ කියනවා. පහතින්නේ ධාතු මනසිකාරයේ කියනවා. හරි. මේ විදිහට ධාතු මනසිකාරයේ පැහැදිලා. ඒතකොට මේ විදිහට අර මේ විදිහට බුදුරජාණන් වහන්සේ සිහි කරද්දී ධර්මයේ සිහි කරද්දී ශ්‍රාවක සංඝයා සිහි කරද්දී හිත අර උපේක්ෂා සහගත මේ උපේක්ෂා සහගත කුසල නිශ්චිත වෙන්නේ නැත්තම් උපේක්ෂා සහගත කුසල නිශ්චිතේ පිහිටන් නැත්තම් ලැජ්ජාවටපත් වෙනවා කියනවා. කම්පණයටපත් වෙනවා කියනවා. හරියට අර මාමණ්ඩිය දකින්න ලේලි ලැජ්ජාවටපත් වෙනවා. ලැජ්ජාවෙන් ඉන්නවා වගේ තමන්ගේ හිත ලැජ්ජාවටපත් වෙනවා. ඒ වගේම තමයි මේ විදිහට කල්පනා කරද්දී තමන්ගේ සිත මනාකොට ඒ උපේක්ෂා සහගත කුසල මේ නිසිතේ කියන්නේ පිහිටනවා නම් ඒකේ පහදිනවා නම් සාරිපුත්ත මහ රහතන් දේශනා කරනවා යා සතුටටපත් වෙනවා කියනවා. හරි. හිතේ සතුටක් උපදිනවා කියනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරන ආයුෂ්මත්නි උපමණකින්ම භික්ෂුව මේ ධර්ම විනීතුන ලොකු දෙයක් කරගත්ත වෙනවා කියනවා. උපමණකින්ම. ඒ වගේම දේශනා කරනවා තේජෝ ධාතුවටත්. හරි. තේජෝ ධාතුව ගැන දේශනා කරන කතමාචාසු තේජෝ ධාතුව. ආයුෂ්මත්න තේජෝ ධාතුව කියන්නේ මොකක්ද? තේජෝ ධාතු සිය අජ්ජත්තිකා සියා බාහිර ආධ්‍යාත්මික තේජෝ ධාතුවක් තියෙනවා. බාහිර තේජෝ ධාතුවක් තියෙනවා. ආධ්‍යාත්මික තේජෝ ධාතුව මොකක්ද? යං අජ්ජත්තම් පච්චත්තම් තේජෝගතං උපාදින්නම්. තමායයි සලකන යම් තේජෝ බවක්. තේජෝ බව කියලා කියන්නේ උණුසුම් සිසිල් ස්වභාවය. හරි. ඒතර උණුසුම් සිසිල් කියන්නේ උණුසුම් භවයේ අඩුකම. සිසිල් කියලා කියන්නේ. ඒතර උණුසුම් සිසිල් ස්වභාවය. ටික නා තේජෝ බව කියලා. තේජෝ ගතිය කියලා. ඒතර මෙන්න මේ තේජෝ බවක් තේජෝ ස්වභාවයක් උණුසුම් සිසිල් ස්වභාවයක් ඇද්ද තමාගේ සලකන ආන්නයකට කියනවා. ඒ වගේම එකට උපාදින බැඳි කියලා තියෙන තමන්ගේයි කියන එකට ආන්නයකට කියනවා ආධ්‍යාත්මික තේජෝ ධාතුව කියලා. මොකද්ද ඒ සයති දං යේනච සන්තප්පති යම් මේ ශාරීරියේ පවතින සාමාන්‍ය උණුසුමක් තියෙනවාද ඒක යේනච ජරීයති ඒ කියන්නේ දි รา යන්න බලපානවද මේ උණුසුමක් ඒක යේනච පරිඩයති ඒ වගේම මේ ශරීරයේ විශේෂයෙන් ඇති වෙනවද යම් අවස්ථාවලදී උණුසුම් ස්වභාවවල දැන් අපි උණ ගන්නවා කියලා. ඉතින් උණ ගන්නකොට උණ හැදෙනකොට මේ ශරීරයේ උණුසුම් බව වැඩි වෙනවනේ. ඒ උණුසුම ආවේ බාහිරින්ද පිටින්ද ඒ උණුසුම ආවේ. නැත්නම් ගන්න ආහාර වලින්ද ඒ උණුසුම ආවේ. එහෙම නැත්නම් අවුවෙන්ද ඒ උණුසුම ආවේ. එහෙම නැත්නම් අපි මේ ගින්දරක් ළඟ ඉඳලාද ඒ උණුසුම ආවේ නැහැ. මේක මේ ශරීරයේම උණුසුම තිබුණ උණුසුම කිපීමෙන් ඇති වෙන්නේ. හරි. ඒතකොට ආන්නේ විශේෂයෙන් ඇති වෙන උණුසුම. යේනච අසිත පීත කායිත සායිතං සම්මා පරිණාමං ගච්ඡති. අපි කන බොන දේවල් පානය කරන රස විඳින දේවල් දි รา යන්න උණුසුමක් බලපානවා. ආන්නේ උණුසුම යංවා පනඤ්ඤම්පි කිංච අජ්ජත්තම් පච්චත්තම් තේජෝගතං උපාදින්නම්. ඔය කියපු දේවල් වලට අමතරව තමාගේයි සලකන බැඳිලා ගිහිල්ලා තියෙන යම් තවත් මොන හරි උණුසුම් දෙයක් ඇද්ද ඒ ඔක්කොම ආධ්‍යාත්මික තේජෝ ධාතුවයි කියලා සාරිපුත්ත මහ රහතන් දේශනා කරනවා. ඊන් පස්සේ සාරිපුත්ත මහ රහතන් දේශනා කරනවා ආයුෂ්මත්නි මේ ආධ්‍යාත්මික තේජෝ ධාතුවක් ඇද්ද බාහිර තේජෝ ධාතුවක් ඇද්ද මේ දෙකම එකයි. හරි මේ දෙකේ වෙනසක් නැහැ කියනවා. ආධ්‍යාත්මික තේජෝ ධාතුවේ බාහිර තේජෝ ධාතුවේ. ඇත්තනේ දැන් මේ ශරීරයේ උණුසුමයි බාහිර උණුසුමයි කියන මේකේ ඇත්තටම කොහොමද මේකේ වෙනසක් අපිට හොයන්නේ? දැන් ඔබ මේ කය කියලා යමක් මම කියලා මේ රූපය අල්ලගෙන ඉන්න නිසා මම මේ රූපය වෙමි කියලා අහන් රූපං මම රූපය කියලා අල්ලගෙන ඉන්න නිසා තමයි මේක ඔබට මේක නිකන් අර එච්චර නුහුරු බවක් තේරෙන්නේ. හරි. ඒතර මේ රූපය සතර මහා ධාතුන් කියලා ගත්තාම මේ රූපේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු සතර මහා ධාතුන් කියලා මේ රූපේ ගත්තාම එයාට මේකේ වෙනසක් තේරෙන්නේ නැහැ.
ආධ්‍යාත්මික තේජෝ ධාතුවයි බාහිර තේජෝ ධාතුවයි කියලා වෙනසක් තේරෙන්නේ නැහැ කියන. එතකොට ඒ විදිහට දැකීමෙන්ම සාරිපුත්ත මහරහතන් දේශනා කරනවා තං නේතං මම ඒ විදිහට දැකීම එයාට කල්පනා කරන්න පුළුවන් කියනවා මේ තේජෝ ධාතුව මගේ නොවේ කියලා. නේසෝ හමස්මි මම නොවේ කියලා. නමේසෝ අත්තාති මගේ ආත්මය නොවේ කියලා. ඒ මේ තං යතහ භූතං සම්මප්පඤ්ඤාය දට්ඨප්පං. ආන්නේ විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් නුවණින් යථාර්ථය දකින්න ඕන කියනවා. ඒතර මේ දියුණු කරපු නුවණින් ප්‍රඥාවෙන් මේ යථාර්ථය කියන්නේ මොකද්ද මේ? තේජෝ ධාතුව ආධ්‍යාත්මික තේජෝ ධාතුව බාහිර තේජෝ ධාතුවත් එක්ක වෙනස් නැහැ. මේ දෙකම එකයි කියලා. හරි? මේ දෙකම එකයි කියලා මේ දේශනා කරන්නේ. එතකොට ඒ මේතන් යතහභූත සම්මප්පඤ්ඤාය දිස්වා තේජෝ ධාතු යන් නිබ්බින්දති. ඔය විදිහට දකිනකොට තේජෝ ධාතුව ගැන අවබෝධයෙන් කලකිරෙනවා. තේජෝ ධාතු යා චිත්තං විරාජේති. තේජෝ ධාතුව කෙරෙහි සිතේ නොයල්ම ඇති වෙනවා කියනවා. විරාගය ඇති වෙනවා කියනවා. හෝතිකෝසෝ ආවසෝ සමයෝ යම් බාහිරා තේජෝ ධාතු පකුප්පති. ආයුෂ්මත්නි සමහර කාලේ එනවා මේ බාහිර තේජෝ ධාතුව කිපෙනවා. බාහිර තේජෝ ධාතුව කිපෙනවා. සා ගාමම්පි ඩහති. ගම් පිටින් පිච්චිලා යනවා කියනවා. දැන් ලංකාවේ ඒ අත්දැකීම නැති වුණාට දැන් ඔය සමහර රටවල් තියෙනවා පින්වත්නි. දැන් ඕස්ට්‍රේලියාව කැනඩාව වගේ රටවල් වල ලැබුගිනි එනවා. සමහරට ඇමරිකාවේ පවා ඔය කැලිෆෝනියාව පැත්තේ ලැබුගිනි එනවා හෙක්ටාර් ලක්ෂ ගණන් සමහරට පිච්චිලා විනාශ වෙලා යනවා. මිනිස්සු වාසය කරන ගම් පවා පිච්චිලා විනාශ වෙලා යනවා. හරි? එතකොට මේ කියන්නේ ගාමම්පි ඩහති ගම් පිටින් පිච්චිලා යනවා කියනවා. නිගමම්පි ඩහති නියංගම් පිටින් පිච්චිලා යනවා කියනවා. නගරම්පි ඩහති නගර පිටින් පිච්චිලා යනවා කියනවා. හරි? ඊට පස්සේ ජනපදම්පි ඩහති ජනපද පිටින් මිනිස්සු වාසය කරන ප්‍රදේශ පිටින් පිච්චිලා විනාශ වෙලා යනවා කියනවා. ඉන්පස්සේ සාරිපුත්ත මහරහතන් දේශනා කරනවා හරිතන්තං වා පත්තන්තං වා සේලන්තං වා උදකන්තං වා රමණීයං වා භූමිභාගං ආගම්ම අනාහාරා නිබ්බායති. ඒ විදිහට පිච්චි ඇවිල්ලා ගියපු ඒ ගින්දර තේජෝ ධාතුව ඒ ගින්දර මොකද වෙන්නේ ඊට පස්සේ හරිතන්තං වා කියන්නේ කැලයක් ළඟට ඇවිල්ලා හරිත ඒ කියන්නේ කොළපාට අමු කෙලයක් ළඟට ඇවිල්ලා සමහරට නිවිල යනවා කියනවා. ඊට පස්සේ පන්තන්තං වා සමහරට පාරක් අහු වුණොත් එහෙම අපි තුමු අඩි 60ක් 70ක් පළල් පාරක් අහු වෙනවා. හරි? කාපට් පාරක් අහනකොට ඒතර පාරෙන් එහා පැත්ත පිච්චෙනවා අනිත් පැත්ත පිච්චෙන්නේ නැහැ සමහර විට. හරි? ඒ පාර ළඟට ඇවිල්ලා අර ගින්දර නිවිල යනවා කියනවා. ඊට පස්සේ සේලන්තං වා ඊට ගල් කුලක් ළඟට ඇවිල්ලා ගින්දර නිවෙනවා. ගලේ පිච්චෙන්න දෙයක් නැහැ නේ. එතකොට එතනින් ගින්දර සමහරට නිවිල අවසන් වෙනවා කියනවා. ඊට පස්සේ උදකන්තං වා ජල අපි ගංගාවක් තියෙනවා. ගංගාව ළඟට ඇවිල්ලා ගංගාව පිච්චෙන්න දෙයක් නැහැ නේ. එතකොට එතනින් ගංගාව අන්ත කොටගෙන ගින්දර සමහරට නිවිල යනවා කියනවා. රමණීයං වා භූමිභාගං ආගම්ම රමණීය භූමිභාග සමහරට හොඳට ලස්සනට හදපු පිට්ටනි තියෙනවා. ඒ පිට්ටනිය පිච්චෙන්න දෙයක් නැහැ. හරි? ඒතර පිට්ටනිය ළඟට ඇවිල්ලා ගින්දර නිවිල යනවා කියනවා. හරි? අනාහාර අනිබ්බති. ඒකට ආහාර නැති වෙනකොට ඒ ගින්දරට ආහාර නැති වෙනකොට පිච්චිලා මේ නිවිල යනවා කියනවා. ඒ ගින්දර. හෝතිකෝසෝ ආවසෝ සමයෝ යං කුක්කුට පත්තේ නපි නහාරු දද්දුල්ලේනපි අග්ගින් ගවේසන්ති. ආයුෂ්මන්ත ඒ සමහර කාලේ එනවා කියනවා හරියට කුරුළු පිහාටුවකින් එහෙමත් නැත්නම් කුරුළු පිහාටුවකින් වගේ දෙයකින් ගින්දර හොයන්න ඕන කාලේ එනවා කියනවා. සාරිපුත්ත මහරහතන් දේශනා කරනවා හෝතිකෝසෝ ආවසෝ සමයෝ යං කුක්කුට පත්තේනපි. ඒ කියන්නේ කුරුළු පිහාටුවකින් වගේ දෙයකින් පවා ගින්දර හොයන්න ඕන කාලේ එනවා කියනවා. අරතරම් මහා තිබුණු ගින්දර නැති වෙලා ගිහිල්ලා ඒ ගින්දර නෑ ඒවා අනිත් වෙලා ගිහිල්ලා දැන් ගින්දර නෑ. සමහරට කුරුළු පිහාටුවකින් වගේ ගින්දර හොයන්න ඕන කාලේ එනවා කියනවා. තස්සාහි නාම ආවුසෝ බාහිරාය තේජෝ ධාතුය තාව මහල්ලිකය අනිච්චතා පඤ්ඤායිස්සති. ආයුෂ්මත් ඔය විදිහට මේ බාහිර තේජෝ ධාතුව ඔය විදිහට සමහර කාලවල ගම් පිටින් නියං ගම්බින හෙක්ටාර් ලක්ෂ ගණන් පිච්චිලා යන කාලේ එනවා කියනවා. ඒ කියන්නේ
බැලූ ඇත ගින්දර. බැලූ ඇත අත ගින්දර තියෙන කාලෙන සමහර කාලෙනවා කියනවා ගින්දර හොයන්න ඕනේ. ගින්දර නැති වෙලා යනවා. ගින්දර නැහැ හොයන්න ඕනේ ගින්දර. මේ තරම් මේ මහා තේජෝ ධාතුව මේ විදියට අනිත්‍ය විදියට පැනෙනවා. අනිත්‍ය පැනෙනවා කියනවා. ඊට වගේ ඒ වගේම ඡය වීම පැනෙනවා කියනවා. වැය වීම පැනෙනවා කියනවා. විපරිණාමයේ පැනෙනවා කියනවා. වෙනස් වීම පැනෙනවා කියනවා. හරි. ඊන් පස්සේ ඉතින් ආයුෂ්මත්නි මේ චුට්ටක් වෙච්ච මේ ආධ්‍යාත්ම තේජෝ ධාතුවට මේ මම කියලා මගේ කියලා මේකට බැඳිලා ඇති වැඩේ මොකද්ද කියනවා. අරතරම් මහා තේජෝ ධාතුවත් අනිත්‍ය නම් මේ දෙකම එකයිනේ. බාහිර තේජෝ ධාතුවේ ආධ්‍යාත්මික තේජෝ ධාතුව දෙකම එකයි. එතකොට අර බාහිර තේජෝ ධාතුව අර විදිහට අනිත්‍ය වෙලා යනවා නම් මහා තේජෝ ධාතුව ওই විදිහට අනිත්‍ය වෙලා යනවා නම් මේ චුට්ටක් වෙච්ච මේ ආධ්‍යාත්මික තේජෝ ධාතුව ගැන කවර කතාවද කියලා. ඕක අනිත්‍ය වෙන එක. හරි. එතකොට මේ විදිහට තේජෝ ධාතුව ගැන ওই විදිහට කල්පනා කරන්න කියනවා. ඔකෙත් අර විදිහටම පඨවි ධාතුව දේශනා කරපු විදිහටම අර දීර්ඝ විස්තරය තියෙනවා. සාරිපුත්ත මහරහතන් දේශනා කරනවා. දැන් ඔන්න ඊට පස්සේ දේශනා කරනවා කතමාචාවසෝ වායෝ ධාතු. ආයුෂ්මත්නි වායෝ ධාතුව කියන්නේ මොකක්ද? වායෝ ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා වායෝ ධාතුව තියෙනවා ආධ්‍යාත්මික වායෝ ධාතුව සහ බාහිර වායෝ ධාතුව කියලා දෙකක්. කතමාචාවසෝ අජ්ජත්තිකා වායෝ ධාතු. ආයුෂ්මත්නි ආධ්‍යාත්මික වායෝ ධාතුව මොකක්ද? යං අජ්ජත්තං පච්චත්තං වායෝගතං උපාදින්නම්. තමායයි සලකන තමාගේයයි සලකන යම් හඹාගෙන යන ඒ වගේම සෙලවෙන පිම්බෙන ඇකිලෙන යම් ස්වභාවයක් ඇද්ද මේකට කියනවා ආධ්‍යාත්මික වායෝ ධාතුව කියලා. හරි. හැබැයි ඒකට තමන් බැඳිලා ඉන්නවා උපාදින්නම්. ඒකට බැඳිලා ඉන්නවා තමාගේ කියලා. හරි. උපාදින්නම් කියන්නේ ඒකට. ඒ මොකද්ද? උද්දංගමා වාතා ඉහලින් පිට වෙන වාතය, උගුරින් පිට වෙන වාතය. අදෝගමා වාතා පසුපසින් පිට වෙන වාතේ. කුච්චසයා වාතා කුසේ තැම්පත් වෙලා තියෙන වාතේ. කොට්ටසයා වාතා ඒ කියන්නේ මේ ශරීරයේ තැන් වල තැම්පත් වෙලා තියෙන වායු කොටස්. කොට්ටසයා වාතා අංග මංගානුසාරිනෝ වාතා මේ ශරීරයේ එහි මෙහි දුවන වාතයක් තියෙනවා. ඒක නිසා තමයි මේ ශරීරයේ අංගපසංග අපිට හිට මෙට නවන්න දිගාරින්න පුළුවන් වෙලා තියෙන්නේ. හරි. අංග මංගානුසාරිනෝ වාතා අස්වාස පස්සාසෝ ආස්වාස ප්‍රස්වාස වාති. ඉතිවා යම්වා පණඤ්ඤම්පි කිංචි අජ්ජත්තං පච්චත්තං වායෝගතං උපාදින්නම්. තව ඔය කියපු දේවල් වලට අමතරව තවත් යම් ආධ්‍යාත්මිකයි කියලා හිතාගෙන ඉන්න යම් වායු කොටස් ඇද්ද? ඒ ඔක්කොම ආධ්‍යාත්මික වායෝ ධාතුවයි කියලා සාරිපුත්තු මහරහතන් දේශනා කරනවා. අයං උච්චතාවසෝ අජ්ජත්තිකා වායෝ යාචේවකෝපන අජ්ජත්තිකා වායෝ ධාතු යාච බාහිරා වායෝ ධාතු වායෝ ධාතුරේ වේසා. මේ ආධ්‍යාත්මික වායෝ ධාතුවයි බාහිර වායෝ ධාතුවයි දෙකම එකම වායෝ ධාතුව කියනවා. මේ දෙකේ වෙනසක් නැහැ කියනවා. ඇත්තනේ. දැන් අපි තුමු ආස්වාස ප්‍රස්වාස වාතය කියලා. ඒතර ආස්වාස ප්‍රස්වාස කරන වාතය දැන් ඔන්න ඇතුළට ගන්නවා. නාසින් නාස් කුහර දෙකින් ඇතුළට ගන්නවා. ඇතුළට ගත්තට පස්සේ ඒක ආධ්‍යාත්මිකයි. දැන් මේ එළියේ තිබුණු හුලන් ටිකක් ඇතුළට ගන්නවා. ඇතුළට ගත්තට පස්සේ ඒක ආධ්‍යාත්මය. කොතනද සීමාව? නහේ සීමාවද? නහේ කෙලවරද? එහෙම නැත්නම් නහේ අඟල් 4-5ක් උඩින්ද? කොහෙද සීමාව? සීමාවක්වත් පනවන්න බෑ. එහෙමවත් දෙයක් නැහැ. හරි? උතර මේ දෙකම එකයි. ඊට පස්සේ ඒ ආධ්‍යාත්මික වායෝ ධාතුවම ඔන්න ටික වෙලාවකින් ආස්වාද ප්‍රස්වාද දැන් ඔන්න එළියට දානවා. ඒතර එක බාහිර. ඒත් මේ එකම දෙයක් නේද මේ? හරි? ආධ්‍යාත්මික කියලා ගත්තත් බාහිර කියලා ගත්තත් මේ එකම වායෝ ධාතුවමයි මේ. ඒක වෙනසක් නැහැ. එතකොට ඒකේ කොටසක් අපි අල්ලගෙන ඉන්නවා මම කියලා. ඒ වායෝ ධාතුවේම කොටසක් මම කියලා ආධ්‍යාත්මිකයි කියලා අල්ලගෙන ඉන්නවා. හැබැයි මේ බාහිර එකයි ආධ්‍යාත්මික දෙකම එකයි. එතකොට සාරිපුත්ත මහා දේශනා කරනවා තං නේතං මම. ඒක නිසා මේ වායෝ ධාතුව මේ ආධ්‍යාත්මික බාහිර මේ වායෝ ධාතුව මේ එකම වෙච්ච මේ වායෝ ධාතුව නේතං මම මේක මගේ නෙවෙයි. නේසෝ හමස්මි මම නොවේ. නමේසෝ අත්තාති මගේ ආත්මීය නොවේ කියලා ඒ මේතං යතහභූතං සම්මප්පඤ්ඤාය දට්ඨප්පං. හොඳට දියුණු කරපු නුවණින් ওই යථාර්ථය දකින්න කියනවා. හරි? දියුණු කරපු නුවණින් යථාර්ථය දකින්න කියනවා.
ඒ මෙතන් යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා ඔය විදිහට යථාර්ථයේ දියුණු කරපු නුවණින් දකිද්දී වායෝ ධාතු යා නිබ්බින්දති. වායෝ ධාතුව කෙරෙහි කලකිරෙනවා කියනවා. වායෝ ධාතුව චිත්තම් විරාජේති. වායෝ ධාතුව කෙරෙහි සිතේ නොයල්මැති වෙනවා. ඇයි එහෙනම් මේ එකම මේ පිට තියෙන හුලන් ටිකම නේද මේක ඇතුලේ තියෙන්නේ කියලා අර ඒකට අර අසාමාන්‍ය විදිහට තමන්ගේ කියලා අරගෙන තියෙන අර අසාමාන්‍ය බැඳීම ටික ටික ලිහිල් වෙන්න පටන් ගන්නවා. මේ එකම දෙයක් නේද මේ කියලා. මේ කොටසක් මේ මං කියලා අල්ලගෙන ඉන්නේ මේක මේ වැඩක් නෙයි දෙයක් නේද කියලා ඒ වායෝ ධාතුව කෙරෙහි හිතේ කලකිරීම ඇති වෙනවා. අවබෝධය. ඒක අවබෝධයක්. ඒ කලකිරීම කියන්නේ අවබෝධයක්. හරි? මේ කලකිරීම කියන්නේ මේ සාමාන්‍ය ලෝකයේ තියෙන කලකිරීම කියන අදහස නෙවෙයි මෙතන තියෙන්නේ. ඒක අවබෝධයක්. ඒ කලකිරීම කියන්නේ. හරි? ඒ කලකිරීම ඒ අවබෝධයත් එක්ක සිටි නොයල්මැති වෙනවා. ඒ ආධ්‍යාත්මික වායෝ ධාතුව කෙරෙහි තියෙන ඒ වායෝ ධාතුව කෙරෙහි නොයල්මැති වෙනවා සිටි. හෝතිකෝසෝ ආවසෝ සමයෝ යම් බාහිරා වායෝ ධාතු පකුප්පති. ආයුෂ්මතේ සමහර කාලේ එනවා මේ බාහිර ආපෝ ධාතුව මේක වායෝ ධාතුව කිපෙනවා. හරි? සා ගාමම්පි වහති. ගම් පිටින් සමහරට හුලඟට ගහගෙන යනවා. නිගමම්පි වහති. නියංගම් පිටින් වහගෙන යනවා. මේ හුලඟට ගහගෙන යනවා. නගර පිටින් හුලඟට ගහගෙන යනවා. ජනපද පිටින් ජනපද ප්‍රදේශ පිටින් හරි හුලඟට ගහගෙන යන ඒ විදිහට මහා සුලිසුලං විදිහට තියෙන සාල හුලන් තියෙනවා කියනවා. ගොඩාක් හුලන් තියෙනවා කියනවා. එහෙම කාලා තියෙනවා කියනවා. සාරිපුත්ත මහරහතන් දේශනා කරනවා හෝතිකෝසෝ ආවසෝ සමය යම් බාහිරා වායෝ ධාතු පකුප්පති. මේ බාහිර වායෝ ධාතුව කිපෙන කාලය එනවා කියනවා. සා ගාමම්පි වහති. ගම් පිටින් ගහගෙන යනවා ඒ හුලඟට. නියංගම් පිටින් ගහගෙන යනවා. නගර පිටින් ගහගෙන යනවා. ජනපද පිටින් ගහගෙන යනවා. ජනපද ප්‍රදේශ පිටින් ගහගෙන යන මේ විදිහට මහා හුලන් තියෙන කාලය එනවා කියනවා. ඔබ දන්නවනේ සුළුසුලන් වාගේ ඇවිල්ලා සාල විදිහට විනාශ වෙලා යන කාලය එනවනේ. සමහර විට අර දැන් සමහර පැතිව තියෙනවා මේ මම හිතන්නේ ඒකට කියන්නේ ටොනාඩෝ කියලා. අර හුලං කැරකෙන එකක් තියෙන්නේ නේ. ඒතර ඒකෙන් සමහර විට මේ වහලවල පිටින් මේ උස්සක ඉහට ඉස්සිලා කිලෝමීටර ගණන් සමහරට ඈතට ගිහිල්ලා වැටෙන්නේ. ඒ වගේ විශාල හුලන් තියෙන කාල තියෙනවා කියනවා සමහර කාල. ඒ වගේම සාරිපුත්ත මහරහතන් දේශනා කරන හෝතිකෝසෝ ආවුසෝ සමයෝ යං ගිම්හානම් පච්චිමේ මාසේ තාල වන්නේටපි විදූපනේ නපි වාතම් පරියේ සන්ති. තල් වැටක් කියන්නේ තල්ලත්තක් අරගෙන ඒ කියන්නේ අපි දැන් ඔය ගන්නේ වටාතු ගන්නේ. ඒ වගේ තල් කොළ වලින් විජිනිපත් වලින් හුලං හොයන්න ඕන කාලේ එනවා කියනවා සමහර කාල. ගිම්හාන කාලෙට අධික රස්නෙත් එක්ක සමහර කට්ටිය ඉන්නේ නේද? සමහර විට ඔය අවාණක් අරගෙන පවන් ගහගෙන ඉන්නවා. පවන් ගහ ඉන්නවා. හරි? සමහරට ඔබට ඒ අත්දැකීම ඉතින් සමහරට පොතක් අතර ගත්තද ඒ පොතෙන් සමහරට පවන් ගහ ගන්නවා සමහර කාලවලට. සමහරට ලේන්සුව අතට ගන්න ලේන්සුවෙන් පවන් ගහ ගන්නවා. ලේන්සුවකුත් නැත්තම් අතින් සමහරට මෙහෙම කරලා පවන් ගහ ගන්න කාලා තියෙනවා. හුලන් නැහැ. හරි? අධික රස්නේ හුලං නැහැ. හුලං නැති කාලවලට අර විදිහට සමහරට හුලං හොයන්න වෙන කාලේ එනවා. ගම් පිටින් ගහගෙන යන හුලං තියෙන කාලක් තියෙනවා. ඒක අනිත්‍ය වෙලා ගිහිල්ලා මේ වජිනපතකින් මේ තල්වැටකින් තල්ලත්තකින් හුලං ගහ ගන්න ඕන කාලත් එනවා කියනවා. හරි? සාරිපුත්ත මහරහතන් දේශනා කරනවා ආයුෂ්මත්නි ඔන්න ඔය විදිහට තස්සාහි නාම ආවසෝ බාහිරාය වායෝ ධාතුය තාව මහල්ලිකය අනිච්චතා පඤ්ඤා ඉස්සති. ආයුෂ්මත් ඔය විදිහට මේ බාහිර වායෝ ධාතුව ඔය විදිහට අනිත්‍යයි. ඒ මහා විදිහට තියෙන හුලං නැති වෙලා යන කාලේ එනවා. ඒක අනිත්‍යයි කියනවා මේ බාහිර වායෝ ධාතුව. කය ධම්මතා පඤ්ඤායිසති ක්ෂය වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. වය ධම්මතා පඤ්ඤායිසති වැය වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියනවා මේ බාහිර වායෝ ධාතුව. ඔබට මේ අත්දැකීම් නැද්ද? තියෙනවනේ. නේ? ඒතකොට හැබැයි මේක දේශනා කරන්න කොහොම කියලාද? මේ ආධ්‍යාත්මික වායෝ ධාතුවයි බාහිර වායෝ ධාතුව දෙකම එකයි කියලා. හරි? ආධ්‍යාත්මිකයි බාහිරයි දෙකම එකයි. ඒතර මේ බාහිර එක මෙහෙම අනිත්‍ය වෙලා යනවා නම් හරි මේ විශාල විදියට තියෙන බාහිර එක මෙහෙම අනිත්‍ය වෙලා යනවා නම් මේ චුට්ටක් වෙච්චි මේක තියෙන්නේ එහෙම. කිම්පනිමස්ස මත්තට්ටකස කායස්ස තණ්හෝපාදින්නස්ස අහන්තිවා මමන්තිවා අස්මීතිවා අතකුවස නොචේ වෙත්ත හෝති. මේ චුට්ටක් වෙච්චි මේ කයේ තියෙන මේ හුලන් ටිකක්
හරි මේ කය ඇතුළේ මේ තියෙන මේ මම කියලා හිතන් ඉන්න මේ හුලන් ටිකක් මේ මගේ කියලා මම කියලා හරි මේක මම වෙමි කියලා මේ ගැනීමේ තේරුමක්ද තියෙනවද කියලා අහනවා. මේ දෙකම එකයි. ආධ්‍යාත්මිකයි බාහිර එකයි දෙකම එකයි. අර බාහිර එක අර විදිහට අනිත්‍ය වෙලා යනවා නම් මේ චුට්ටක් වෙච්ච මේ ගැන මේක නිට්ටයයි කියලා හිතාගෙන මේ ගැන කවර කතාවද කියලා කරන මේක අනිත්‍ය වෙලා යනවා කියන එක. තංචි ආවසෝ බික්කුම් පරේ අක්කෝසන්දේ අර විදිහටම දේශනා කරනවා මේ යම්කිසි කෙනෙක් භික්ෂුවට ආක්‍රෝෂ කරොත් පරිභව කරොත් හරි ඊට පස්සේ දොස් කිව්වොත් ඒ භික්ෂුව මේ කල්පනා කරනවා කියනවා උප්පන්නාකෝ මේ අයං සෝත සම්පස්සජා දුක්ඛ වේදනා. දැන් මේ කනේ ස්පර්ශයෙන් හටගත්තු දුක් විඳීමක් නේද මේ හටගත්තේ කියලා දුක් වේදනාවක් හටගත්තේ කියලා ඒ දැනගන්නවා කියනවා. හරි සාචකෝ පටිච්ච නෝ අපපටිච්චේ දුක් වේදනාව හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු එකක් හේතු නැතුව හටගත්තු එකක් නෙවෙයි. මොකක්ද හේතුව? ස්පර්ශය. අර ටිකම ආපහු මේ කියාගෙන යන්නේ මේ හැම එකකම ඔක තිබුණා. හරි. ඒතර මේ හැම එකම මේ කියන්නේ. ඒතර මේ විදිහට කියන්නේ මේ මෙතන ලොකු කතාවක් මේ සාරිපුත්ත මහරහතන් මේ දේශනා කරන්නේ. හරි. දැන් මේ කනේ ස්පර්ශයෙන් ගන්නකොට දැන් කනේ ස්පර්ශය හරහා කනට දැන් කවුරු හරි කෙනෙක් බනිනකොට ඒ හරහා පංච උපාදානස්කන්ධය හැදෙන්නේ. හරි. හැබැයි එතන රූපය තියෙනවා. හරි. සෝත සම්පස්සේ කියනකොට එතන රූපය තියෙනවා. හරි. සෝත ප්‍රසාදේ වදින්නේ ශබ්ද මාත්‍රයක්. එතන ඒ තමයි මේ පටිගය. පටික සම්පස්සේ. ඒ තියෙන්නේ. සෝත ප්‍රසාදේ ශබ්ද මාත්‍රයේ වැදීම තමයි පටික සම්පස්සේ. ඒතර පටික සම්පස්සේ වෙන්නේ රූපේ. හරි. පටික සම්පස්සේ වෙන්නේ රූපේ. එතන රූපේ. එතන හැදෙන්නේ රූපේ. හරි. හැබැයි ඔකම ඉස්සරහට තව ඔබට ඔයිට වඩා ඔක තේරුම් ගන්න පුළුවන් වෙයි. මේ දේශනාවේ තව ඉස්සරහට අපි කතා කරන්න යද්දි. ඒතර මෙතන රූපේ එතනේ රූපය යා හොඳට බලන්න ඔක වෙන් කරලා බලද්දී අන්න ධාතු මනසිකාරයේ සිත පිහිටන්නේ. හරි. ධාතු මනසිකාරයේ සිත පිහිටන්නේ. ඒ විතරක් නෙවෙයි. එතන මේ බලනවා ඒ ස්පර්ශය අනිත්‍යයි. ඒ ස්පර්ශයෙන් හටගත්තු විඳීම අනිත්‍යයි. හරි. ඊයින් පස්සේ ඒ විඳින දේ හඳුනා ගැනීම සංඥාව අනිත්‍යයි. සංස්කාරය අනිත්‍යයි. විඥානය අනිත්‍යයි. හරි. මේ ඔක්කොම අනිත්‍යයි කියලා දකින්නවා කියනවා. පස්සති දකින්නවා. තස්ස දාතාරම්මන මේව චිත්තම් පක්කන්දති. ධාතු මනසිකාරය මෙහෙම දකිද්දි ධාතු මනසිකාරය තමයි කියනවා සිත පිහිටන්නේ. පසීදති පහදින්නේ. හරි. සන්තිට්ඨති මනාකොට මේ ස්ථාර වෙන්නේ ධාතු මනසිකාරය කියනවා යාගේ සිත. හරි. ඉන් පස්සේ සාරිපුත්ත මහරහතන් දේශනා කරනවා තංචි ආවසෝ අර විදිහටම අර මේ අතින් පයින් ගහද්දී ඊට පස්සේ දඬු මුගුරු වලින් ගහද්දී මේ විදිහට අර විදිහටම අර කකුචුප්පම උපමාව අරගෙන මේ භික්ෂුව කල්පනා කරන විදිය. ඒ විදිහටම සාරිපුත්ත මහරහතන් මේකටත් දේශනා කරනවා මේ හතරටම පඨවි ධාතුවට දේශනා කරා වගේ. එතකොට දැන් ওই විදිහට කල්පනා කරද්දී භික්ෂුවගේ සිත බුද්ධං අනුස්සරතෝ බුදුරයන් වහන්සේ සීකරද්දී ධර්මයේ සීකරද්දී සංඝයා සීකරද්දී අර උපේක්ෂා කුසල නිශ්චිත වෙන්නේ නැතිකොට උපේක්ෂා සහගත කුසල අරමුණේ සිත පිහිටන් නැතිකොට භික්ෂුව ලැජ්ජාවටපත් වෙනවා කියනවා. හරි. කම්පාවකටපත් වෙනවා කියනවා. අනේ මෙච්චර බුදුරයන් වහන්සේ සීකරද්දී මගේ සිත මේ උපේක්ෂා කුසලේ පිහිටන්නේ නැහැ නේද කියලා. උපේක්ෂාද කුසල නිමිත්ත පිහිටන්නේ නැහැ නේද කියලා. ඒක හරියට අර ලේලියක් මාමණ්ඩිය දකිද්දී අර ලැජ්ජාවෙන් යුක්ත වෙනවා වගේ කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් දේශනා කරන තච්චචි ආවසු බික්කුණෝ ඒවම් බුද්ධං අනුස්සරතෝ ඒවම් ධම්මං අනුස්සරතෝ ඒවම් සංඝං අනුස්සරතෝ උපේක්ඛා කුසල නිස්සිතා සණ්ඨාති. කුසලයේ සිත උපේක්ෂා සහත කුසලයේ සිත පිහිටනවා නම් සෝ තේන අත්තමනෝ හෝති සතුට වෙනවා කියනවා ඒ භික්ෂුව. ittavatapiku ආවසෝ බික්කුණෝ බහුකතං හෝති උපමනකින් භික්ෂුව ලොකු දෙයක් කරගත්ත වෙනවා කියනවා. උපමනකින් ලොකු දෙයක් කරගත්ත වෙනවා කියනවා. හරි. ඊන් පස්සේ දැන් මේ බලන්නකෝ දැන් මේ මෙහෙම සාරිපුත්ත මහරහතන් දේශනා කරා දැන් මේ එකින් එක ඔබට හිතෙන්න පුළුවන් ඇයි මේ ආපහුම ඒ ටිකම කියන්නේ කියලා. ඒ ටිකම ආපහු කියන්නේ තේ කියලා. ඉතින් සාරිපුත්ත මහරහතන් එදා ඒක දේශනා කළා නම් එයි අපිට අහගෙන ඉන්න බැරි.
සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරපු දේශනාවනේ මේ තියෙන්නේ. භික්ෂුන් වහන්සේලාට දේශනා කළේ. ඒතර භික්ෂුන් වහන්සේලාට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒක පඨවි ධාතුවට මෙහෙමයි කියලා දේශනා කරලා ආපෝ ධාතුවටත් ඔබ හිතාගන්න මේ ආයුෂ්මත්නි කියලා දේශනා කරේ නැහැ. හරි. ආපෝ ධාතුවටත් ඒකේ විදිහටම දේශනා කළා. තේජෝ ධාතුවටත් ඒ විදිහටම දේශනා කළා. වායෝ ධාතුවටත් ඒ විදිහටම දේශනා කළා. භික්ෂුන් වහන්සේලාත් සාරිපුත්ත මහරහතන් වහන්සේට කියන්න ගියේ නෑ. හිතුවෙත් නෑ භික්ෂුන් වහන්සේලා මේ සාරිපුත්තයන් වහන්සේ මේ එකම ඕක පඨවි ධාතුවට කියලා වෙලා ආපෝ තේජෝ ධාතු ඒවට කියන්නේ නැතුව ඊළඟ කොටස කිව්වනම් හරින්නේ කියලා එහෙම සිතවිල්ලක්වත් නෑ. වචනයක්වත් නෑ. හැබැයි අපිට හිතෙනවා සමහර විට ඉතින් පඨවි ධාතුවට කියපු දේ ඒ විදිහටම නම් අනිත්‍යවට තියෙන ඉතින් ඕක ආයෙ කියන්නේ මොකටද කියලා සමහර විට. ඕක ආපෝ ධාතුවටත් ඕක කියන්න ඕනද? තේජෝ ධාතුවටත් කියන්න ඕනද? වායෝ ධාතුවටත් ඕක කියන්න ඕනද? සමහරට අපිට ඒක අහගෙන ඉන්නත් සමහරට කම්මැලිය හිතෙනවා. ඒ මොකද හේතුව? මාන්නේ නිසා. එහෙම වෙන්නේ මාන්නේ නිසා. අපිට හිතෙනවා පඨවි ධාතුවට කිව්වට දේශනා කරාට පස්සේ අපිට හිතනවා දැන් අපි ඒක දන්නවා කියලා. ආයේ ඊළඟ අහන්න ඕනේ නැහැ කියලා. හැබැයි අවබෝධයක් නැහැ. අවබෝධුනේ නැහැ. නමුත් අපිට හිතෙනවා අපි දන්නවා කියලා. එතන තියෙන්නේ තනිකරම මාන්නේ අකුසලේ. ඒතර සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒක දේශනා කරා නම් අපිටත් පුළුවන් වෙන්න ඕනි. ඒක අහගෙන ඉන්න. හරි. ඒ කියන්නේ මාන්නය ඇති කරගන්නේ නැතුව පොත් වහන්සේ කියවද්දී අපිටත් පුළුවන් වෙන්න ඕන පඨවි ධාතුවට මේ ඒ දේශනා කරපුට ඒ කියවගෙන ගිහිල්ලා ආපෝ ධාතුවේ ටිකක් කියවන්න. තේජෝ ධාතුවේ ටිකක් කියවන්න. වායෝ ධාතුවේ ටිකක් මනාවකට සද්ධාවෙන් යුක්තව හොඳ අවධානයෙන් කියවන්න. අපිට හිතේ අර මාන්නේ නැති කරගන්න ඕනි. මේ දේශනාව විතරක් නෙවෙයි. ගොඩාක් දේශනා අපි පොත් වහන්සේන් කියවද්දි සමහරට ගොඩක් උදවිය අර එකකට කියලා ඊළඟ එකත් ඒ විදිහම නම් ඒක කියවන්නේ නැහැ. එහෙනම් මොකටද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? එහෙනම් මොකටද සාරිපුත්ත මහරහතන් දේශනා කළේ මේ විදිහට? හරි. ඒක නිසා ඔබ හොඳට තේරුම් ගන්න. ඒවා ඔබ අතහැරලා යන්න එපා. අතහැරලා යාම තුල අපේ සිතේමයි මාන්නේ වැඩිලා තියෙන්නේ. හරි. මාන්නේ වැඩිලා තියෙන අපේ සිතේමයි. ඒක නිසා නිහතමානීකම මේ ධර්මය ඉගෙන ගන්න නිහතමානීකම කියලා කියන්නේ අත්‍යවශ්‍ය වූ දෙයක්. නිහතමානීකම කියන්නේ අත්‍යවශ්‍ය වූ දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මල් ළඟට පැමිණේවා කියනවා. කොහොමද? සට කපට නැති, මායා නැති, මාන්නේ නැති නිහතමානී කෙනෙක් මල් ළඟට පැමිණේවා කියනවා. ධර්මය අහන්න. එයාට පුළුවන් කියනවා මේ ධර්මයේ දියුණු කරගන්න. ඒක නිසා හොඳට ඔබ තේරුම් ගන්න මේ ටික ඔබ පොත් වහන්සේ අරගෙන ආපහු කියවන්න මේ ටික. ඔබට දෙවෙනි සැරේ කියවද්දී නොතේරිච්ච දෙයක් ආපහු අහුවෙනවා. තුන්වෙනි සැරේ කියවද්දී නොතේරිච්ච දෙයක් ආපහු අහුවෙනවා. හතරවෙනි සැරේ කියවද්දී නොතේරිච්ච දෙයක් ආපහු අහුවෙනවා. දැන් මේ දේශනාව අහද්දී ඔබට මේ දේශනාවේ මම දන්නවා හැම එකක්ම තේරෙන්නේ නැහැ කියලා. මටත් තේරිලා නැහැ සමහර දේවල්. හරි. ඔබටත් තේරෙලා නැහැ කියලා මම දන්නවා සමහර දේවල්. ඒතර ඒවා කොහොමද මේක මොනකද කල්පනා කරන්න? ආපහු අහලා කල්පනා කරන්න. කල්පනා කරනකොට ඒතර ඒ තමයි මේකේ විදර්ශනාවට යම් කිසි දෙයක් අපිට හිතන්න අපිට ප්‍රතිපදාවට යම් දෙයක් තියෙනවා. ඒ ප්‍රතිපදාව කායික නෙවෙයි. හරි. කායික සිතින් මානසිකාරය කරන්න යම් දෙයක් තියෙනවා. නුවණින් කල්පනා කරන්න යම් දෙයක් තියෙනවා. විදර්ශනා කරන්න යම් දෙයක් තියෙනවා. ආන්න ඒක අල්ලගන්න. හරි. මේ දේශනාවක ඒක අල්ලගෙන ඔබ හොඳට ඒ ගැන හිතන්න. නැවත හිතන්න. මේ කොහොමද වුනේ? මේ කොහොමද වුනේ කියලා නැවත හිතන්න. ඒ සිතීමම තමයි පින්වත්නි විදර්ශනා වෙන්නේ. ඒ ගැන නැවත කල්පනා නුවණින් කල්පනා කිරීම තමයි විදර්ශනා වෙන්නේ. එතකොට ඔබට නොතේරිච්ච දහම් කොටස් තේරෙන්න පටන් ගන්නවා. හරි. එතකොට පින්වත්නි ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන අපූර්ව දෙයක්. සේතාපි ආවසෝ කට්ටංච පටිච්ච වල්ලිංච පටිච්ච තිනංච පටිච්ච මත්තිකංච පටිච්ච ආකාසෝ පරිවාරිතෝ අගාරන්තේව සංකං ගච්ඡති. සාරිපුත්ත මහරහතන් දේශනා කරන ආයුෂ්මත්නි මෙන්න එක මේ වගේ කියනවා. මේ වගේ දෙයක්. මොකද්ද? කට්ටංච පටිච්ච කණු හිටවලා. හරි? කණු හිටවලා. වල්ලිංච පටිච්ච වැල් වලින් බැඳලා. තිනංච පටිච්ච තෘණ වලින් තනකොළ වලින් සෙවිලි කරලා. හරි? තනකොළ වලින් සෙවිලි කරලා.
මත්තිකංච පටිච්ච මැටි වලින් ආවරණය කරලා ආවරණය කරපු ආකාසෝ පරිවාරිතෝ ඒ අවකාශයට කියනවා මොකද්ද? අගාරන්තේව සංකං ගච්ඡති ගෘහය කියලා, ගේ කියලා. කණු හිටවලා වැල් වලින් බැඳලා උඩින් වහලේ ඒ ලී තියලා බැඳලා තනකොළ වහලා වහලේට තනකොළ වහලා වටේට මැටි ගහුවට පස්සේ මැටි වලින් ආවරණය කරාට පස්සේ ඒකට කියන මොකක් කියලාද? ගේ කියලා, ගෘහය කියලා. අගාරන්තේව සංකං ගච්ඡති ගෘහය කියන ගණනය කිරීමට යනවා, ගණන් ගැනීමට යනවා. ඒක තමයි ගෘහය. ඒවමයකෝ ආවුසෝ ආයුෂ්මත්නි ඒ වගේ අට්ටිංච පටිච්ච ඇට එකතු වෙලා නහාරුංච පටිච්ච නහරවැල් වලින් බැඳිලා මන්සංච පටිච්ච මස් වලින් ආවරණය වෙලා චම්මංච පටිච්ච හමකින් වැහිච්චි ආකාසෝ අවකාශය පරිවාරිතු අවකාශයේ ඇහිරුණාද රූපන්තේව සංකං ගච්ඡති ඒකට කියනවා රූපය කියලා. හරි. දැන් ඔබ ඉක්මන් වෙන්න එපා රූප උපාදානය කියන්නේ මේකටයි කියලා. හරි. රූප උපාදානය කියන්නේ මේකට කියලා ඔබ ඉක්මන් වෙන්න එපා. මේකට කියනවා රූපය කියලා. රූපය කියන්නේ මොකද්ද? ඇට එකතු වෙලා නහරවැල් වලින් බැඳිලා හරි මස් වලින් පිරීලා වටේට මස් වලින් පිරීලා හැමකින් ආවරණය වුණා නම් ඒ අවකාශයට කියනවා. හරි ඒ අවකාශය තුල එකට ඉඩක් ඇහිලා තියෙනවා. අවකාශය තුල ඔන්න ඔය අර සමකින් දැන් ආවරණ වුණාට පස්සේ ඒකට අවකාශයේ යම් කොටසක් ඒකට වැය වෙනවා. අවකාශයේ යම් කොටසක් වැය වෙනවා. හරි අන්න එකට කියනවා මොකක් කියලාද? රූපය කියලා. ඒතර මෙන්න මේකට කියනවා රූපය කියලා. ඒතර පින්වත්නි දැන් ඊළඟට අපිට කියන්න දේශනා කරන්න තියෙන්නේ ටිකක් වැදගත් කොටසක්. හරි වැදගත් කොටසක් දේශනා කරන්න තියෙන්නේ. ඒකට යන්න ඉස්සරලා අපි ආපහු චුට්ටක් බලමු මේ දේශනාව ගලාගෙන ආපු විදිය පොඩ්ඩක් බලමු. අරකට යන්න ඉස්සර වෙලා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔන්න මුලින්ම දේශනා කරා ආයුෂ්මත්නි කුසල් කියලා යම් දෙයක් ඇද්ද ඒ කොහොම චතුරාර්ය සත්‍ය කියන කොටසට ඇතුළත් කරන්න පුළුවන් කියලා. ඒක හරියට අර මහ කැලේ ඉන්න හස්තිරාජගේ පාසටහන ඇතුළට සියලු සතුන්ගේ ඕනම සතුන්ගේ පාසටහනක් ඇතුළත් කරන්න පුළුවන් වගේ කුසල් කියලා යම් දෙයක්ද චතුරාර්ය සත්‍ය කියන කොටසට ඇතුළත් කරන්න පුළුවන් කියලා. මම මේ ඔබට ආපහු මතක් කරන්නේ අපි යන්න ඊළඟට ටිකක් වැදගත් කොටසකට නිසා. හරි. ඒතර මේ චතුරාර්ය සත්‍ය ගැන දේශනා කරලා ඊට පස්සේ ඒකෙන් දුක්ඛාර සත්‍ය වෙන් කරලා ගත්තා. දුක්ඛාර සත්‍ය වෙන් කළාගෙන දුක්ඛාර සත්‍ය විස්තර මේ කියා දුන්නා. මෙන්න මේකයි දුක්ඛාර සත්‍ය කියලා. ඊට පස්සේ ඒකින් ගත්තා පංච උපාදානස්කන්ධ කියන දුක. පංච උපාදානස්කන්ධ කියන දුක අරගෙන ඒක මෙන්න මේකයි උපාදානස්කන්ධ පහ කියලා දේශනා කළා. ඒකෙමුත් ගත්තා රූප උපාදානස්කන්ධය. දැන් රූප උපාදානස්කන්ධය ගැන තමයි මේ දේශනා කළේ. රූප උපාදානස්කන්ධය ගැන. ඒතර මේක තමයි දැන් රූප උපාදානස්කන්ධය කියන්නේ සතර මහා ධාතුන් සතර මහා ධාතුන් හටගත්තු දේ කියලා දේශනා කරලා ඊට පස්සේ සතර මහා ධාතුන් කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. ඔන්න ඊට පස්සේ පඨවි ධාතුව ගැන දේශනා කළා ලොකු විස්තරයක්. හරි. ඊට පස්සේ ආපෝ ධාතුව ගැන දේශනා කළා ලොකු විස්තරයක්. වායෝ ධාතුව ගැන දේශනා කළා ලොකු විස්තරයක්. තේජෝ ධාතුව ගැන දේශනා කරා ලොකු විස්තරයක්. ලොකු විස්තරයක් කළා. හරි. ඒතර මේ විදිහට දේශනා කරලා ඒ දේශනා කරන හැම එකම සාරිපුත්ත මහරහතන් දේශනා කළා මේ පඨවි ධාතුව ගැන අවබෝධයෙන් කලකිරිනවා කියලා. හරි. ඊට පස්සේ නිබ්බිදාව ඇති විරාගයේ පින ඒ කියන්නේ යථාර්ථයේ දකින්නකොට ඒ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව ගැන නිබ්බිදාව ඇති වෙනවා. අවබෝධයෙන් කලකිරිනවා කියන. නොයල්ම ඇති වෙනවා කියලා. හරි. එතකොට දැන් මේ නොයල්ම ඇති වෙන සතර මහා ධාතුන් ගැන මේ නොයල්ම ඇතුණා නම් සතර මහා ධාතුන් ගැන නොයල්ම ඇතුණා. ඒ ඇතුන්නේ මොකක් ගැනද? රූපය ගැන. හරි. රූපය ගැන. ඒ නොයල්ම ඇතුනේ. හරි. ඊට පස්සේ මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මෙන්න මේ කොටසම දේශනා කළා. අර විදිහට දේශනා කරගෙන ඇවිල්ලා දැන් එකම දෙයක් ධාතුන් සතර මහා ධාතුන් ගැනම දේශනා කරගෙන ඇවිල්ලා සාරිපුත්ත මහ රහතන් මෙතනදී දැන් ඔන්න දේශනා කළා මොකද්ද? ආයුෂ්මත්නි යම් කියන්නේ උපමාවක් දේශනා කළා. කණු හිටවලා ලී එකට තියලා බැඳලා
තනකොළ සෙවිලි කරලා මැටි වලින් ආවරණය කරා නම් හරි ආවරණය කරා නම් මේ අවකාශයේ යම් ඉඩක්කයකට ඇහිරෙනවා. අන්නේ අවකාශයේ ඉඩ ඇහිරෙන ඒ දෙයට කියනවා ගේ කියලා. හරි අවකාශයේ ඉඩ ඇහිරෙන ඒ දෙයට කියනවා ගේ කියලා. ඒ වගේ ආයුෂ්මත්නේ මේ අට්ටිංච පටිච්ච. ඒ කියන්නේ ඇට එකට එකතු වෙලා ඊට පස්සේ නහර වලින් ගැට ගැහිලා ඊළඟට මස් වලින් මේක පිරීලා හරි හැමකින් වැහුණාට පස්සේ අන්න ඒකත් මේ අවකාශයේ කොටසක් අහුර ගන්නවා. හරි අවකාශයේ කොටසක් අහුර ගන්න එන්නේ අය අහුර ගන්න දෙයට කියනවා රූපය කියලා. ඔතනින් තමයි සාරිපුත්තු මහ රහතන් වහන්සේ මේක මේ දැන් මෙතනින් මේ විතර දේශනා කළා දැන්. දැන් ඉතින් පස්සේ තියෙන්නේ තමත් වැදගත් කොටසක්. ඒක විස්තර කරන්න ටිකක් දිග විස්තරයක් කරන්න වෙයි. ඒක නිසා ඊළඟ දවසට අපිට ඒ කොටස විස්තර කරන්න වෙයි. දැනට ඔබ ඔතන ඉන්න. ඔතන හිටියට පස්සේ දැන් ඔබට ඔන රූපය කියන එක මුණ ගැහිලා තියෙනවා. හැබැයි රූප උපාදානස්කන්ධය කියන්නේ මේක කියලා නිශ්චයට ඔබට එන්න එපා. මේ තමයි රූපය. මේක තමයි රූපය. ඔක තමයි විස්තර කළේ ඔච්චර වෙලාව. රූපය. හරි මේ රූපය අපිට ප්‍රශ්නයක් නෙවෙයි. හරි මේ රූපය අපිට ප්‍රශ්නයක් නෙවෙයි. රූපස්කන්ධය අපිට ප්‍රශ්නයක් නෙවෙයි. අපිට ප්‍රශ්නේ තියෙන රූප උපාදානස්කන්ධය. හරි එහෙනම් දැන් අපි එහෙනම් හොඳට මේ ටික ඔබ නැවත අහලා මේ දැනුම ඔබ මේ දහම් දැනුම ඇති කරගන්න. ඉතින් ඔබ අප හැමදෙනාට මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගන්න, ධර්මයේ කෙරෙහි පැහැදීම ඇති කරගන්න, ශ්‍රාවක මහා සංඝරත්නය කෙරෙහි පැහැදීම ඇති කරගන්න වාසනාව ලැබේවා. අප හැමදෙනාට මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේ විදර්ශනා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් නිරෝෂී ලියනමාන ඉසුරු ලක්පුර සහ කලන මිතුරු පිරිසක් විසින්. ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ සුජීවත්ව සිටින ජෙස්ටින් සිල්වා මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ පැතීම තමයි ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ පින්වතුන් මේ උතුම් දේශනාවට අනුග්‍රහය දක්වලා ධර්ම දානමය පින රැස් කරගත්තා. මා මේ උතුම් දේශනාව ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ උතුම් දේශනාව ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. ඉතින් අපි සියලු දෙනා එකතු වෙලා මේ රැස් කරගත්තු සීල පින් අපි මුලින්ම අනුමෝදන් කරමු. පින්කමේ සීලූම දෙවියන්ට පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින්කමද සීලූම දෙවියෝ මේ පින් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටද ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වෙත්වා. ඒ වගේම අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. මේ පරිලෝකීය අමරා පියසීලී කරුණාරත්න මෑණියන්ට, ලියනමාන ගුණසේකර කරුණාරත්න පියාණන්ට, ඩීවී රිචඩ් ද සිල්වා පියාණන්ට සහ අරුණෝලියා කරුණාරත්න මිත්තනියට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම දායකත්ව දරූ සීල පින්වතුන්ගේ නමින් නන් අයුරින් උදව්පකාර කළ සීල පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකීය සීලෝම ඥාතින්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත සූපත් වෙත්වා, සපවත් වෙත්වා, සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. දායකත්ව දරූ පින්වතුන් සියලු දෙනාටත් එම පවුල්වල සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසත් මේ පින උපකාර වෙත්වා කියලා සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම සුජීවත්ව සිටින ජෙස්ටින් සිල්වා මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ලැබේවා. දායකත්ව දරූ පින්වතුන්ට එම පවුල්වල සියලු පින්වතුන්ට නන් අයුරින් උදව්පකාර කළ සියලු පින්වතුන්ට උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත්
පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකයන්ට ඒ වගේම ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාතිහිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ මුතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.